subject not කියලා එකතු වෙන්නත් ඕන. අපිට මේක කෙටි කරලා තියන්න පුළුවන්. haven't, hasn't, subject verb object rest මේ රටාවට තියන්න පුළුවන්. We have spoken in English. අපි ඉංග්‍රීසියෙන් කතා කරලා තියෙනවා. මේක අපිට අවස්ථා දෙකකින් තියන්න පුළුවන්. එකක් අපිට තියන්න පුළුවන් we have not. දැන් ප්‍රශ්නයක් අහන්නේ. මේක ප්‍රශ්නයක් අහන්නේ. මම මෙතන ගන්නම් දේ කියලා ගන්නම්. ප්‍රශ්නය අහන නිසා. Have they not spoken in English? මෙහෙම ප්‍රශ්න හදන්න පුළුවන්. ඒ වගේම තමයි එකට අපිට මේ ප්‍රශ්නේ හදන්න පුළුවන් haven't they spoken in English? ඔන්න ඔය ක්‍රම දෙකටම හදන්න පුළුවන්. Have you done your homework? Has father found a new job? Sorry මෙතනට haven't වෙන්න ඕන. Haven't you done your homework? Has father not කියලා ගන්නත් පුළුවන්. Hasn't father found a new job කියලා ගන්නත් පුළුවන්. Has the president attend the meeting? To අවශ්‍ය නැහැ attend කියද්දී. එතකොට මේක අතර්ථ ප්‍රශ්නයනේ. Has the president not කියන්න පුළුවන් නැත්නම් hasn't. සභාපතිතුමා රැස්වීමට සම්බන්ධ වෙලා නැද්ද? මෙන්න මේ විදිහට තමයි අපි අතාර්ථේ නැතාර්ථේ ප්‍රශ්නාර්ථේ නැතාර්ථේ ප්‍රශ්නාර්ථේ ප්‍රශ්න මේ වාක්‍ය හදන්නේ perfect tenses පාවිච්චි කරලා. අපි දැන් බලමු මේ perfect tenses එක්ක අපිට අවශ්‍ය වෙන වචන තියෙනවා. ඒ කියන්නේ අපිට මෙතන කාලය හරියටම අපි කියන්නේ නැහැනේ. කාලයක් හංගවලා නෙමෙයිනේ මේ වාක්‍ය අපි පාවිච්චි කරන්නේ. එතකොට අපිට මෙතන පාවිච්චි කරන්න පුළුවන් වචන තියෙනවා. එකක් තමයි ever. අනිත් එක never. ever never. මේ ever කියන එකෙන් අදහස් කරන්නේ කවදා හරි. ever කවදා හරි කියන අදහස.
කවදා හරි. දැන් මට කියන්න පුළුවන් I have seen you ever. I have seen නෙමෙයි I have seen වෙනවා. see saw seen කියලානේ හැදෙන්නේ. I have seen you ever කියනකට වඩා ලස්සනයි I have ever seen you කියනවා නම්. ඒකේ වෙනසක් නැහැ. මෙතන යොදන්න පුළුවන් වාක්‍ය අග යොදන්න පුළුවන්. I have ever seen you. මම කවදා හරි ඔයාව දැකලා තියෙනවා. දැන් never කියන්නේ කවදාවත් නැහැ කියන අදහස. දැන් මට කියන්න පුළුවන් I have never seen you. I have seen you මම ඔයාව දැකලා තියෙනවා. I have ever seen you මම ඔයාව කවදා හරි දැකලා තියෙනවා. I have never seen you මම කවදාවත් ඔයාව දැකලා නැහැ. මෙන්න මේ never කියන පදේ අපි පාවිච්චි කරද්දී අපි verb එක තියන්නේ ඇත අර්ථයෙන්. දැන් මේක කෙනෙක් තියන්න පුළුවන් never කියන එකත් එක්ක I haven't never seen you කියලා. එහෙම තියන්නේ නැහැ. I haven't never seen you කියලා කියන්නේ නැහැ. මේක වැරදි. අපි ඒක තියන්නේ I have never seen you. ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි මේ never කියන වචනයෙන් නැතර්ථයක්ම කියනවා. never කියන වචනේ කවදාවත් නැහැ කියද්දී එතනම නැතර්ථයක් කියවෙනවනේ. ඒක නිසා අමුතුවෙන් ආපහු අපිට නැතර්ථයක් දක්වන්න අවශ්‍ය නැහැ. never කියන පදයෙන්ම නැතර්ථයක් ඉදිරිපත් කරනවා. අන්න ඒක නිසා අපි අමුතුවෙන් මේ never කියන එක යෙදුවට පස්සේ ආපහු නැතර්ථයක් දක්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න ඔක තමයි ever never කියන එකේ වචන දෙකේ තේරුම. අපිට කවදා හරි මොනවා හරි දෙයක් කරලා තියෙනවා නම් මං කවදා හරි එහෙ ගිහිල්ලා තියෙනවා. හැබැයි හරියටම දවසක් මතක නැහැ. දැන් කියන්න බෑ මම ඊයේ එහෙ ගිහිල්ලා තියෙනවා කියන්න බෑ. මං ගිය අවුරුද්දේ එහෙ ගිහිල්ලා තියෙනවා කියන්න බෑ. මං ඔයාව පෙරේද දැකලා තියෙනවා කියන්න බෑ. එහෙනම් මං ඔයාව පෙරේද දැක්කා. හරියට මෙහෙම කියවෙන්න ඕන. දැන් මෙහෙම කියන්නේ අපි අර විශේෂ අතීත කාලයක් අතීත කාලේ විශේෂ අවස්ථාවක් නෙමෙයි. අපි නොදන්න හෝ අපිට අර නිශ්චිතව මතක නැති නැත්නම් නිශ්චිතව අපිට දක්වන්න අවශ්‍ය නැති කාලයක් ගැන තමයි මෙතනදී ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ අපිට තව ওই වගේ යෙදුමක් තියෙනවා. yet
sorry yet කියන්නේ තවම කියන අදහස. Then I haven't received the email yet. මට තවමත් ඊමේල් එක ලැබිලා නැහැ. එහෙනම් තවම මෙතෙක් කියන අදහස දෙන්න තමයි yet කියන පදේ පාවිච්චි කරන්නේ. ඊට පස්සේ කියන්න පුළුවන් මේ එයා තාමත් අවදි වෙලා නැහැ. He hasn't got up. yet got කියලා නේ හැදෙන්නේ past tense එක නේද? තුන්වෙනි අවස්ථාවට එද්දි එහෙනම් he hasn't got up yet. ඔහු තවම නැගිටලා නැහැ. එතකොට මේ yet කියන එකත් එක්ක අපි නිතරම නැතාර්ථයක්ම තමයි පාවිච්චි කරන්නේ. I haven't been. I haven't been to. I haven't been to. කොහෙටද? Japan. Yet. Mother hasn't cooked yet. එතකොට මේ yet කියන පදේ තියෙනනේ yet කියන පදයට එක්ක නැතාර්ථයක්ම තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට මේ yet දෙන්නේ නැතාර්ථයේ වාක්‍යයන් වලදී තමයි yet දෙන්නේ. මොකද මේ තවම කියන අදහසනේ දෙන්නේ. එතකොට තවම මොනවා හරි යමක් කරලා නැහැ කියන අදහස දෙනකොට තමයි මේ yet භාවිතා කරන්නේ. ඊට පස්සේ අපිට මෙතන තව විශේෂ දෙයක් තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් වචන දෙකක් තියෙනවා. ඒ තමයි එකක් for අනිත් එක since. for අනිත් එක since. මෙන්න මේ for sin කියන දෙකේ ලොකු වෙනසක් තියෙනවා. අපිට දැන් for හැමතැනම for පාවිච්චි කරන්නත් බෑ. ඒ වගේම තමයි since හැමතැනම පාවිච්චි කරන්නත් බෑ.
අර ඒ වාක්‍යය අපි කියන කාලය අනුව දැන් අපි කිව්වොත් පටන් ගන්න ටයිම් පීරියඩ් එකක් හරියටම දැක්වෙනවා නම් අපි එතන පාවිච්චි කරන්නේ since කියලා. මේක ගොඩක් වැදගත් කාරණාවක්. හැබැයි අපි හරියටම ටයිම් පීරියඩ් එකක් දන්නේ නැත්නම් එතන අපි පාවිච්චි කරන්නේ for කියන එක. මේක මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලි මදි ඇති. මේක ටිකක් පැහැදිලි මදි නේද? ඉන්න බලන්න. දැන් ටිකක් පැහැදිලි. එතකොට මෙතන තියෙනවා for සහ since කියන එකේ වෙනස. I have been living in Spain for 6 years. Duration of time. I have been living in Spain since 2012. Starting point. ඊට පස්සේ I have been living in Spain since. ඒ කියන්නේ මෙහෙමයි. අපි හරියටම දැන් මට මේකෙන් පැහැදිලි කරන්න පුළුවන් ඒක හරියටම අපි පටන් ගත්ත දවසක් හරියටම කියනවා නම් හරියටම පටන් ගත්ත අවුරුද්දක් ගැන හරියටම කියවෙනවා නම් අන්න එතන අපි පාවිච්චි කරන්නේ since කියන එක. අපි හරියටම පටන් ගත්ත දවසක් ඒ වගේම පටන් ගත්ත දිනයක් හරියටම අපි කියවෙන්නේ නැත්නම් අපි අන්න එතන පාවිච්චි කරන්නේ for කියන එක. හරියටම දිනයක් දැක්වෙනවා නම් since කියලා පාවිච්චි කරනවා. හරියටම දිනයක් දවසක් දැක්වෙන්නේ නැත්නම් අපි එතන for කියන එක පාවිච්චි කරනවා. දැන් කියන්න පුළුවන් මෙහෙම. I have learned English. I have learned English. මම ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. Since දැන් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගන්න 2000 දැන් මේ 2021 නේ 2015 නම් I have learned English since 2050. එතකොට 2015 ඉඳන් තමයි මම ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් අරන් තියෙන්නේ. හරියටම අර පටන් ගන්න කාලයක්. නැත්තම් යම් කාලයක් හරියටම ඉලක්ක කරලා දක්වනවා නම් අන්න එතන since පාවිච්චි වෙනවා. දැන් 2015 ඉඳන් 2021 වෙනකොට
2016 2017 18 19 20 21 අවුරුදු 6ක්නේ. අන්න එහෙනම් මම අවුරුදු 6ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. නැත්නම් ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. අන්න එහෙම කියනවා නම් I have learned English. එහෙනම් අපි පාවිච්චි කරන්නේ for තිස්සේ. මෙච්චර කාලයක් තිස්සේ. අවුරුදු 6ක්නේ. 6 years. ඒක පැහැදිලි වෙන්න ඇති මං හිතන්නේ. She is staying. Sorry, she has stayed. She has stayed in our homes. She has stayed in our home. ඇය අපේ ගෙදර නතර වෙලා ඉඳලා තියෙනවා. අපි කියනවා දැන් ගිය සතියේ ඉඳලා. එහෙනම් since last week. ගිය සතියේ ඉඳලා ඇය අපේ ගෙදර නතර වෙලා ඉඳලා තියෙනවා. දැන් කියනවා ඇය අපේ ගෙදර සතියක් තිස්සේ නතර වෙලා ඉඳලා තියෙනවා. අන්න එහෙම කියනවා නම් she has stayed in our home for a week. එතකොට ඇය අපේ ගෙදර ගිය සතියේ ඉඳන් නතර වෙලා ඉඳලා තියෙනවා කියනවා නම් she has stayed in our home since last week. ඇය සතියක් තිස්සේ අපේ ගෙදර නතර වෙලා ඉඳලා තියෙනවා කියනවා නම් she has stayed in our home for a week. ඔන්න ඔය විදිහට තමයි හැදෙන්නේ. මේ for කියන එකයි since කියන එකයි පැහැදිලි වෙන්නේ නැති නේද? ගැටලුවක් තියෙනවද මේකේ? නෑනේ. අපි බලමු මේකට එක්සැම්පල් ටික. I have been to Anuradhapura. I have been to Anuradhapura. මම අනුරාධපුරයට ගිහින් තියෙනවා. මට කියන්න පුළුවන් මම අනුරාධපුරයට කීප සැරයක් ගිහිල්ලා තියෙනවා. කොහොමද එහෙම කියන්නේ? කීප සැරයක් කීප වතාවක් several time. several time කියන්නේ කිහිප වතාවක් කියන අදහස. කෙනෙක්ගෙන් අහන්න පුළුවන් ඔයා අනුරාධපුරේ ගිහිල්ලා තියෙනවද? ඊට වඩා ලස්සනයි ඔයා කවදා හරි අනුරාධපුරේ ගිහිල්ලා තියෙනවද? Have you ever been to Anuradhapura? ඊට පස්සේ කියන්න පුළුවන් මම කවදාවත් අනුරාධපුරේ ගිහිල්ලා නැහැ කියලා කෙනෙක් කියන්න පුළුවන්. No, නෑ. I have never. I haven't never නෙමෙයි I have never.
been to අනුරාධපුර. මම කවදාවත් අනුරාධපුරේ ගිහිල්ලා නැහැ. We have watched this movie. අපි මේ චිත්‍රපටය බලලා තියෙනවා. දැන් අපිට කියන්න පුළුවන් මෙහෙම. කීප වතාවක් හරි දැන් ඔන්න එකපාරක් හරි දෙපාරක් හරි මම මේ චිත්‍රපටය එකපාරක් හරි දෙපාරක් හරි බලලා තියෙනවා. නැත්නම් අපි චිත්‍රපටය ගත්ත නිසා අපි ගමු මම ඔහුව කීප සැරයක් හම්බෙලා තියෙනවා. වතාවක් හෝ දෙවතාවක් මම ඔහුව හම්බෙලා තියෙනවා. ඔන්න ඔය වගේ වාක්‍යයක් කියනවා නම් met නේ තියෙන්නේ නේද? I have met him. මම ඔහුව හමු වෙලා තියෙනවා. කොහොමද කියන්නේ වතාවක් හෝ දෙවතාවක්? Once or twice. වතාවක් හෝ දෙවතාවක්. එහෙනම් අපිට තේරෙනවා මේ present perfect tense නැත්නම් මේ perfect tense අපි පාවිච්චි කරන්නේ අපේ අත්දැකීම් ප්‍රකාශ කරන්න. අපි කොහේ හරි ගිහිල්ලා තියෙන දෙයක්, කරලා තියෙන දෙයක්, නැත්නම් වෙලා තියෙන දෙයක්, අන්න ඒ වගේ දේවල් ප්‍රකාශ කරන්න තමයි මොනවද මේ perfect tenses භාවිත කරන්නේ. දැන් අපි කෙටියෙන් කතා කරොත් අර අපි නිතරම භාවිතා කරන උදාහරණ වාක්‍ය කීපය අරගෙන අපි මේ perfect tenses කතා කරොත් අපිට එතකොට මේක මුළු පාඩමම අපිට මතක් කරගන්න පුළුවන්. එතකොට affirmative වල අපිට හදන්න පුළුවන් වාක්‍ය මේ විදිහට I have been to Kandy. I have been to Kandy. මම නුවර ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ට්‍රිප් එකක් සංවිධානය කරලා තියෙනවා. කොහොමද කියන්නේ? They have organized a trip.
ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ඔහු ඉංග්‍රීසියෙන් කතා කරලා තියෙනවා. He has spoken in English. ඊට පස්සේ මදු රචනාවක් ලියලා තියෙනවා. මදු has written an essay. අපි මිදුල අතු ගාලා තියෙනවා. We have swept. මෙන්න මේ විදිහට තමයි අපි මේ වාක්‍ය භාවිතා කරන්නේ. අපි මේකේ නැතර්ථය ගැන කතා කරාම දැන් මේ වාක්‍ය ටිකෙන් අපිට මේ සම්පූර්ණ පාඩම මතක් කරගන්න පුළුවන්. කොහොමද අපි පළවෙනි එක හදන්නේ? මම නුවර ගිහිල්ලා නැහැ. I have not නැත්නම් I haven't been to Kandy. ඊට පස්සේ on trip එකක් සංවිධානය කරලා නැහැ. They haven't organized a trip. ඊළඟට ඔහු ඉංග්‍රීසියෙන් කතා කරලා නැහැ. He hasn't spoken in English. ඊළඟට මදු රචනාවක් ලියලා නැහැ. ඊළඟට අපි මිදුල අතු ගාලා නැහැ. මේ haven't කියලා කෙටි කරලා තිබුවට අපිට ඒක have not කියලා කියන්නත් පුළුවන්. හරි. එහෙනම් මෙන්න මේ විදිහට තමයි නැත අර්ථයෙන් අපි වාක්‍ය හදන්නේ. ඊට පස්සේ අපි interrogative වාක්‍ය හදද්දී මේ have has කියන පද මුලට ගන්නවා. එතකොට දැන් මම නුවර ගිහිල්ලා තියෙනවද කියලා අහන්නේ. ඔයා නුවර ගිහිල්ලා තියෙනවද කියලා අහන්නේ. Have you been to Kandy? ඊළඟට අහන්න පුළුවන් on trip එකක් සංවිධානය කරලා තියෙනවද? Have they organized a trip? මේක question mark දාන්න ඕන.
ඊළඟට ඔහු ඉංග්‍රීසියෙන් කතා කරලා තියෙනවද? Has he spoken in English? ඊළඟට මధు රචනාවක් ලියලා තියෙනවද? Has Madhu written an essay? ඊළඟට අපි මෙදොල අතු ගාලා තියෙනවද? ඔන්න විදියට තමයි question හදන්නේ. නැතාර්ථ වාක්‍ය හදද්දී ප්‍රශ්නාර්ථ විදියට අපිට කරන් තියෙන්නේ has එක මුලට ගත්තොත් නැත්නම් have එක මුලට ගත්තොත් subject එකට පස්සේ not එකතු කරන්න ඕන. එහෙම නැතුව අපි කෙටි කරලා ගන්නවා නම් hasn't haven't කියලා අරගෙන අපිට වාක්‍ය හදන්න පුළුවන්. එතකොට haven't you been to Kandy? on චාරිකාවක් සංවිධානය කරලා නැද්ද? haven't they organized a trip? ඔහු ඉංග්‍රීසියෙන් කතා කරලා නැද්ද?